මංකොල්ල කණ්ඩායමක් විසින් නැවක් පැහැරගත්තා වගේ මංකොල්ල කණ්ඩායමක් විසින් රටක් පැහැරගෙන තිබෙනවා. ඒ රටේ සියලු ධනය තමන්ගේ චෞර ව්‍යාපාරිකයන්ට තමන්ට තමන්ගේ ළඟම කිට්ටු ඥාතීන්ට හිතවතුන්ට බෙදා දෙමින් තිබෙනවා. ඒ නිසා සිදුවෙමින් තිබෙන දේ තමයි රටක් විනාශ මුඛයට ඇදගෙන යමින් තිබෙනවා. ඕන් නඩු ඉවත් කරගත්තා. නඩු බහඬ නිදහස් කරගත්තා. දැන් අයතාලෙස උපයලා තියෙන ධනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා නීති සම්පාදනය කරමින් තිබෙනවා. ඉතින් මේ කරුණු විතරක් හොඳටම ප්‍රමාණවත් මේ පාලකයා කුමන වර්ගයේ පාලකයෙක්ද? මේ ආණ්ඩු කුමන වර්ගයේ ආණ්ඩුද කියලා තේරුම් ගන්න මේ සංසිද්ධීන් පමණක් මේ සිදුවීම් පමණක් අද අපිට ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. ප්‍රමාණවත් වේවි. ටස් විකුණලා. දැන් සමහර අය කියනවා අපිට කමක් නැහැ ඒ රටවල වල කළු ධනෙ පෙව්වත් අපේ රට සල්ලි එනවා නම් අපිට ඇති. දැන් අපිට ඩොලර් හිගේක පෙළෙනවා. එහෙම ඩොලර් හරියනවා නම් අපිට කමක් නැහැ කියනවා. ඒක ශිෂ්ට සම්පන්න මනසක් තියෙන ශිෂ්ට සම්පන්න රාජ්‍යයකට ගැලපෙන ප්‍රකාශෝ ගැලපෙන තීන්දුව නෙවෙයි. කෙසේ වුවත් හැබැයි ධනය ආවත් මොකද්ද කරන්න පුළුවන්? අද කොටස් වෙනද පොලේ ආයෝජනය කරනවා. ඉතින් කළු සල්ලි කොටස් වෙනද පොලේ ආයෝජනය කරා. තව සති දෙකකින් විකුණලා අරගෙන යනවා. ඒ නිසා ලොන්ඩරියක්ම විතරයි. කළු ධනෙ ගේනවා. මේ සුද්ධ කරගන්නවා. මේ සමාජ කවර පුරවැසියාද? වංචාවට දිරිදෙන මද්‍රව්‍ය ජාවාරමට දිරිදෙන පාතාලේ කප්පම් ගෙනිල්ලට දිරිදෙන ඒවා ආරක්ෂා කරන ඒවා නීති අනුකූල කරන රාජ්‍යයක් නම් අපේ රට තුල ගොඩනැගෙන්නේ. ඒ කවරපන්නේ රාජ්‍යයක් බවට පත් වේවිද? විශේෂයෙන්ම අපි අද එක් රැස් වී සිටින ඔබ සමග සාකච්ඡා කරන්න සැලසුම් කරලා තිබෙන්නේ පසුගිය 7 වෙනිදා අපේ රටේ පාර්ලිමේන්තුවේ සම්මත කරා විශේෂ පනතක්. ඒ තමයි කළු සල්ලි සුදු කිරීමේ නීති සම්පාදනයත් ඒ වගේම විශාල ලෙස බදු පැහැර හැර තිබෙන අයගේ බදු කපහැරීම් පිළිබඳ යෝජනාව සමන්විත පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ සම්මත කරගනු ලැබුවා. අපි දන්නවා මේ නීතිය සම්මත කරන වෙලාවේදී අපේ රටේ තියෙන තත්ත්වය පිළිබඳව. එක පැත්තකින් කොවිඩ් වසංගතය උස්සන්න වෙලා තිබෙනවා. දෛනිකව දහස් ගණන් මේ කොවිඩ් වසංගතයේ ආසාදිතයන් බවට ගොදුරු වෙමින් තිබෙනවා. ඒ වගේම සිය ගණන් මිය යමින් තිබෙනවා. නිවාස විශාල ප්‍රමාණයක් නිරෝධයන්ට ලක් වී තිබෙනවා. රාජ්‍ය ආයතන සියල්ල වසා තබා තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතේ පවත්වාගෙන යාමට නොහැකි පන්නේ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා. භාණ්ඩවල හිගයක් ඇති වී තිබෙනවා. මෙවැනි වෙලාවක පාලකයන් විසින් කළ යුතු වන්නේ කුමක්ද? ඒ වගේ වෙලාවක පාලකයන් විසින් කළ යුතු තිබුණේ ඒ සඳහා නීති එම ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වෙන නීති සම්පාදනය කිරීම යෝජනා සම්මත කර ගැනීම තමයි ප්‍රධාන කාර්යභාරය විය යුතු තිබුණේ. එහෙත් වර්තමාන ආණ්ඩුව මෙම තත්ත්වය උපයෝගී කරගෙන රටටත් ජනතාවටත් අහිතකර විශාල නීති ප්‍රමාණයක් සම්මත කරගෙන යනවා. ජනතාවත් එක්ක ඒ පිළිබඳ පුළුල් සංවාදයක් ඇතිවන්නේ නැහැ. පොදු ජනතාවගේ අවධානය ඒ පිළිබඳ යොමු වන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කල්පනා කරේ සම්මත කරලා තිබුණත් සම්මත කර අවසන් කොට තිබුණත් මේ පනතෙන් අපේ රටට සිද්ධ වන බලපෑම් පිළිබඳව යම් කරුණු ගණනාවක් ඔබත් එක්ක සාකච්ඡා කරගන්න ඕන කියලා. එක පැත්තකින් මේක අලුත් අපි කලබල විය යුතු අපේක්ෂා නොකළ තත්වයක් නොවේ. පසුගිය ජනාධිපති ඡන්දයේදී සහ මහමැතිවරණදී අපි පැහැදිලිව ලෙස පෙන්වා දෙනු ලැබුවා. විශේෂයෙන්ම රාජපක්ෂ මහත්මයා නියෝජනය කරපු කඳවුරේ බොහෝ අයට අපේ රටේ වංචා දූෂණ අපරාධ පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් තිබුණා. නඩු ගොනු කරලා තිබුණා. මෙන්න මේවා ඉවත් කර ගැනීම සඳහා ප්‍රයත්නයක් වුන් සතුව තිබෙන බව. ඉතින් අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම
සාමාන්‍යයෙන් අපරාධ නඩු, ඒ වගේම අල්ලස්සෝ දූෂණය පිළිබඳ නඩු පවනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ. ඒ වගේම සමහර අල්ලස්සෝ දූෂණ නඩු අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව විසින් පවරනු ලබනවා. පහුගිය කාලේ පුරාවටම අපි දැක්කේ කුමක්ද? සමහර නඩු නීතිපති දෙපාර්තමේන්තුව ගිහිල්ලා ඉල්ලා අස් කරගන්න. සමහර නඩුවල චෝදනා වෙනස් කරනවා. සමහර නඩු බහ තබනවා. සමහර නඩු විත්තිකරුවන් වෙනස් කරනවා. විත්තිකරුවන් අලුතින් ඇතුළු කොට තිබෙන විත්තිකරුවන් සමහර අය නිදහස් කරනවා. ඒ නිසා අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම මේ අපරාධවලට වංචා දූෂණ වලට හවුල් වී තිබෙන බොහෝ විත්තිකරුවන් නිදහස් වූ ආකාරය දැක්කා. මේ පහුගිය දවස්වල අපි දැක්කනම් විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම් කාලේ ඔහුට ඔහුසතු තිබුණු අලියා සත් උද්‍යානයට බාර දෙනු ලැබුවා. ඒ පිළිබඳ විවිධ නඩු චෝදනා සමහර අයට එල්ල වෙලක් තිබුණා. පසුගිය අගෝස්තු මාසයේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා ඒ ගැසට් නිවේදනයට අනුරූපී වන පරිදි අධිකරණයෙන් තීන්දුවක් කරා තමන්ගේ අලියා තමන් ලබා ගැනීම සඳහා තමන්ගේ ආණ්ඩුව ගැසට් නිවේදන සකස් කරන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා නඩු නිදහස් කරගන්නවා. නඩු බහඬ නිදහස් කරගන්න. හැබැයි ඒ වගේ මේ කණ්ඩායම මුහුණ දීපු ප්‍රධාන ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රධානම ප්‍රශ්නේ තමයි තමන් නීති විරෝධීව එක්රැස් කරගෙන තියෙන මහා ධනය ඒ ධනය සඳහා නීති අනුකූල භාවයක් ලබා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. එසේ නැත්නම් ඒ ඕන මොහොතක පාලනය වෙනස් වීමක් ඇතුලේ නැවත මේ ප්‍රශ්නේ මතුවීම ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවේ බොහෝ අයට අවශ්‍යතාවයක් තිබුණා. තමන් එක්රැස් කරගෙන තිබෙන මේ නීති විරෝධී ධනය දේශීය සහ විදේශීය තිබෙන මේ ධනය පිරිසුදු කර ගැනීමේ ඕනකමක් තිබුණා. ඒ නිසා තමයි පහුගියදා මේ මුදල් පනත සම්මත කරේ. එහි අරමුණ බවට පත් වී තිබෙන්නේ හෙළිදරව් නොකරන ලද වත්කම් හෙළිදරව් කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම. 2 දේශීය ආදායම් බද්ධ දෙපාර්තමේන්තුව නියමිත පරිදි ගෙවිය යුතු බදු හිග බදු පෞගේ මාර්තු මාසයේ 31 වෙනිදා දක්වා එක්රැස් වී තිබූ බදු කපා හැරීම. ඒ පැත්තෙන් ගත්තාම නේද වංචනිකයන්ට ඉනිමම් බැඳීමක් හැටියට තමයි මේ පනත සකස් වී තිබෙන්නේ. දැන් අපි ඔහලා බැලුවොත් මොනවද මේ හෙලි නොකල වත්කම් කියන්නේ? මොනවද? හෙලි නොකල වත්කම් කියලා කියන්නේ එම වත්කම් ලැබුණු ආකාරය හෙළිදරව් කිරීමට හැකියාවක් නැහැ. ඒ නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද ධනය. එනිසා කිසිසේත්ම හෙළි කිරීමට හැකියාවක් නැහැ. එහෙනම් මේ හෙළි නොකල වත්කම් තියෙන කා ගාවද? මේ රටේ සාමාන්‍ය ගොවි ජනතාව ගාව තිබෙනවාද හෙළි නොකල වත්කම්? අද අපි පොළොන්නරුවේ අනුරාධපුරේ කුරුණෑගල ප්‍රදේශයේ ගොවි ගෙදරකට ගියොත් ඔවුන්ට කියන්න පුළුවන්ද තමගේ නිවස සකස් කරගත්තු ආකාරය, තමන් දේපල එක්රැස් කරගෙන තිබෙනවා නම් යමක් ඒ උපයාගත්තු ආකාරය ඔහුට පැහැදිලි කළ හැකියි. ඒ නිසා ඔවුන්ට හෙළි කළ හැකි වත්කම්. ඒ කියන්නේ මොකද්ද? තමන් වත්කම් උපයාගත්තු ආකාරය පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා මේ තමන් උපයාගත්තු ආකාරය පැහැදිලි කරන්න බැරි වත්කම් තමයි හෙළි නොකර සිටින්නේ ප්‍රධාන වශයෙන්. ඒ වත්කම් තියෙන කාගාවද? ඒවා සාමාන්‍ය ගොවි ජනතාව ගාවනේ, දීවර ජනතාව ගාවනේ, සාමාන්‍ය රාජ්‍ය සේවකයා ගාවනේ, මේ රටේ තරුණයන් අතේ නේ. එහෙනම් මේ හෙළි නොකල වත්කම් කාගාවත් තිබෙන්නේ. මේ හෙළි නොකල වත්කම් විශාල ප්‍රමාණයක් තිබෙනවා දේශපාලකයන් 14ක් ගාව. ඒ වගේම මේ හෙළි නොකල වත්කම් තිබෙනවා ඒ දේශපාලකයන් එක්ක ඇලී ගැලී එම ධනය එක්රැස් කර ගැනීම සඳහා සහාය ලබා දුන් කුඩා නිලධාරි කණ්ඩායමක් ගාව. මා කියන්නේ අපේ රාජ්‍ය සේවයේ සිළු දෙනා ගාව කියලා. 14ක් නිලධාරි කණ්ඩායම ගාව මේ ධනය තිබෙනවා. ඊළඟ ආණ්ඩුවේ දේශපාලන රැකවරණ ලබා ගැනීමෙන් විවිධ අයථා ව්‍යාපාරවල යෙදෙන අයථා ලෙස මුදල් උපයන
චෞර ව්‍යාපාරික කණ්ඩායමක් ගාව මේ එලි නොකළ ධනය හෙළි කිරීමට අසමත් ධනය තිබෙනවා. ඒ වගේම අපේ රටේ කුඩු ව්‍යාපාරිකයන් ගාව, අපේ රටේ පාතාලේ ගාව ඔබට මතක ඇති මාකන්දුරේ මදුස් අත්අඩංගුවට ගත්තු මොහොතේ මාධ්‍ය වාර්තා පළ කරා කෝටි දහස් ගණනක් ඔහුගේ ගිණුම් වල තිබෙන බව. ඉතින් මදුස්ට මේ ධනේ නීත්‍යානුකූල උපයාගත්තයි කියලා පැහැදිලි කළ හැකිද? ඒ වගේම ඔබට මතක ඇති කේපීට එවැනි විශාල ධනයක් තිබුණු බව ඔහු අත්අඩංගුවට ගත්තු මොහොතේදී ප්‍රකාශ කරා. ඔහුට යම් රැකියාවකින් හෝ යම් නීත්‍යානුකූල ව්‍යාපාරකින් හෝ මේ ධනය උපයාගත්තු බව එළිදරව් කළ හැකිද? එළිදරව් කරන්න බැහැ. ඒ නිසා අන්න එවැනි පාතාලයේ කුඩු මද්ද්‍රව්‍ය වේදෙන ජාවාරම් කරුවන් ගාව මේ ධනය තිබෙනවා. මේ ධනය මේගොල්ලෝ එක් රැස් කරගත්තේ කොහොමද? දේශපාලකයන් මේ ධනය එක් රැස් කරගත්තේ කොහොමද? ඔහුට മന്ത്രിවරයා හැටියට ලැබෙන වැටුපෙන්ද? ඔහුට අමාත්‍යවරයා හැටියට ලැබෙන වැටුපෙන්ද? නෑ, ඒ වගේ නොවේ. මොකද ඒ වගේ නම් හෙලි කරන්න පුළුවන් මාසික ලැබුණු වැටුප මෙන්න, වැටුප එකතු කරලා ගත්තු ගෙදර මෙන්න, වැටුප එකතු කරලා ගත්තු ඉඩම මෙන්න. හැබැයි මොනවද මේ ධනෙ? එලි කරන්න බැරි ධනෙ මොකද්ද? අද අපේ රටේ පොදු ජනතාව කවුරුත් පිළිගන්නවා රජයේ මහා ඉදිකිරීම් වලින් විශාල ලෙස වංචා දූෂණ සිදු කොට ඇති බව මේ රටේ පොදු ජනතාවගේ පිළිගත් මතයක් තිබෙනවා. ඒ වගේම රජය විසින් විවිධ බලපත්‍ර ලබා දීමේදී මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර වෙන්න පුළුවන්. මේ ආදී බලපත්‍ර ලබා දීමේදී දේශපාලකයන් විශාල මුදල් ප්‍රමාණයක් එම බලපත්‍ර ලාභීන්ගෙන් ලබා ගන්නවා. ඒ කියන්නේ ඒවා එක්ක මේ රටේ මහා භාණ්ඩාගාරයට ආ යුතු ධනය. එසේ නැත්නම් මහා භාණ්ඩාගාරය විසින් වියදම් කරන ධනයෙන් විශාල පංගුවක් ඔවුන්ගේ නිවෙස් වලට ඇදගෙන තිබෙනවා. ඒවා එළිදරව් කරන්න බැරි ධනය. අපි දන්නවාද අපේ රට විශාල ණය උගුලක හිර වෙලා තිබෙනවා. මේ ණය උගුලේ පතුලේ තියෙන කුමක්ද? අපි හැමදාම ඔබට කියනවා ණය කියන්නේ අපරාධයක් නොවේ. එහෙනම් ණය අපරාධයක් බවට පත් වුනේ කොහොමද? ණය අපරාධයක් බවට පත් වුනේ ඒ ණය වලින් අවශ්‍ය ව්‍යාපෘති කරේ නේ, අවශ්‍ය දේ කරේ නේ. ඇයි අවශ්‍ය දේ නොකරන්නේ? ඒ අවශ්‍ය දේ නොකිරීම හරහා ඒවා කොමිස් යටි ගනුදෙනු හරහා තමයි ඒගොල්ලන්ට ඒ ධනය එකතු වෙන්නේ. ඒ වගේම සමහර ව්‍යාපෘති ඉදිකිරීමට කරන ලද මුළු වියදම ව්‍යාපෘතිය ඇතුලේ නැහැ. ඒවා තියෙන්නේ විශාල ප්‍රමාණයක් දේශපාලකයන් අතේ. ඒ නිසා මේ දේශපාලකයන් අතර කළු ධනෙ එකතුනේ කොහොමද? සංගිලා හෝටලයේ ඉදිකිරීම සඳහා එතන ඉඩම පවරා දීමේදී ධනය කොමිස් ලබාගත් බව වාර්තා වී තිබෙනවා. ඒ වගේම කොටුව ප්‍රදේශ පිහිටි ඉතාමත් වටිනා ඉඩමක් ඉන්දියානු ක්‍රිස් සමාගමට හෝටල් ඉදිකිරීම සඳහා ලබා දීමේදී ගනුදෙනු සිද්ධ වූ බවට පරීක්ෂණ වාර්තාවල සඳහන් වී තිබෙනවා. එනිසා මේ ධනය එක්ක භාණ්ඩාගාරයේ ධනය, එක්ක භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය, ඒ කියන්නේ පොදු ජනයාගේ ධනය. අන්නේ ධනය මේ 14ක් වන දේශපාලකින් අතේ ගොඩ ගැහිලා තිබෙනවා. හැබැයි ඔවුන්ට කවදාවත් මේවා නීති අනුකූල කරන්න පුළුවන්ද? ඔවුන්ට ගිහිලා කියන්න පුළුවන්ද? සංගිලා ඉඩම ලබා දීමේදී ලැබුණු කමිෂන් එක, එහෙම නැත්නම් අධිවේගී මාර්ගයේ ලබා දීමේදී ලැබුණු කොන්ත්‍රාත් එකකින් ලැබිච්ච ප්‍රතිලාභය මෙහෙම කියන්න බෑ. ඒ නිසාද මේ ධනය ඒගොල්ලන්ට නීත්‍යානුකූල කරගන්න බැරි ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. මේවා සමහර ඒවා දේශීය තිබෙනවා, සමහර වත්කම් විදේශීය තිබෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් 14ක් අතත් මේ විදිහට ධනෙ සංකේන්ද්‍රණය වෙලා තිබෙනවා. ඒ විදිහටම අර දේශපාලකයාට වංචා දූෂණයේ යෙදීම සඳහා යටිතල පහසුකම් සම්පූර්ණ කරන, ඒ සඳහා උදව් උපකාර කරන 14ක් රාජ්‍ය නිලධාරීන් ගාව මෙවැනි කළු ධනයක් එකතු වෙලා තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන් අතේ අපි දන්නවා විශේෂයෙන් ගත්තොත් රේගු වංචාවන් හරහා, බදු වංචාවන් හරහා, ඒ වගේම නියමිත පරිදි ආදායම් බදු නොගෙවීම හරහා, නියමිත වත්කම් එළිදරව් නොකිරීම හරහා එක් රැස් කරගත්තු ධනයක්
ඉතා කුඩා ව්‍යාපාරික 14ක් ගාව තිබෙනවා. එයත් භාණ්ඩාගාරයට නිසි පරිදි ලැබිය යුතු ධනයෙන් පංගුවක් ඔවුන් ගාව රැඳිලා තිබෙනවා. ඊළඟ මා කලින් කිව් පරිදි කුඩු ව්‍යාපාරිකයන් ගාව ඔබ දකිනවා කිලෝග්‍රෑම් 200 කුඩු අහුවෙන හැටි. කිලෝග්‍රෑම් 300 400 කුඩු අහුවෙනවා. සාමාන්‍ය කිලෝග්‍රෑම් 200ක කුඩු තොගයක් කියන්නේ කෝටි 200ක් වටන කුඩු තොගයක්. කිලෝග්‍රෑම් 300 කුඩු තොගයක් කියලා කියන්නේ කෝටි 300ක් වටන කුඩු තොගයක්. ඒවා කවුද ඒ ව්‍යාපාරවල යෙදෙන්නේ? මේ රටේ සාමාන්‍ය ගමේ ඉන්න පුරවැසියෙක් කෝටි 100 200 ව්‍යාපාර කරන්න බෑ. මේවා වල ඉන්න තාමත් ප්‍රබල දේශපාලන රැකවරණ සහිත කණ්ඩායම් තමයි මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරේ, එතනෝල් ව්‍යාපාරේ, පාතාල කණ්ඩායම් මෙහෙවමින් තිබෙන්නේ. ඒ නිසා ඔවුන් අතේ මේ කළු ධනෙ තිබෙනවා. දැන් බැසිල් රාජපක්ෂ පසුගිය 7 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරලා දීලා තියෙන මේ නීතිය මොකද්ද වෙන්නේ? අන්නේ සියලු කළු ධනය නීත්‍යානුකූල කරන්න පුළුවන්. අපේ රටේ භාණ්ඩාගාරයට එන්න ඕන ධනය, අපේ රටේ භාණ්ඩාගාරයේ තිබුණු ධනය ඊට 14ක් ඒවා පැහැරගෙන තිබෙනවා. අන්නේ ධනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. දැන් ඔබ දන්නවා නඩු කීපයක් තිබුණා. අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව විසින් පවරපු නඩුවක් තිබුණා. රෝහිත අබේගුණවර්ධනට ලක්ෂ 400ක මුදලක් උපයාගත්තේ කොහොමද කියලා පැහැදිලි කරන්න කියලා. ඒ වගේම ඔබ දන්නවා මල්වානේ නිවස ඉදිකිරීම එය බැසිල් රාජපක්ෂයගේද? ඔහුගේ නම් ඉදිකිරීම සඳහා මුදල් උපයාගත්තේ කොහොමද කියන එක පිළිබඳව නඩු තිබෙනවා. ඒ වගේම කියන්නේ කුමක්ද? අපේ රටේ මුදල් විසුද්ධි කරන පනත හරහත් අල්ලස්සෝ දූෂණ කොමිසම සභා පනත හරහත් අපේ රටේ අයථා ලෙස උපයා ගන්නා ලද දේපල පිළිබඳව ඕනෑම වෙලාවක පරීක්ෂණ කොට නඩු පවරා යලි අත්පත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. විශේෂ මුදල් විසුද්ධි කරන පනත යටතේ එම අත්පත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි මේ නීතිය ක්‍රියාත්මක වුණාට පස්සෙ මොකද සිදුවන්නේ? ඒ සියලු නීති විරෝධී ධනය, නීති විරෝධී වත්කම්, නීති විරෝධී දේපල, අයථා ලෙස උපයා ගන්නා ලද ධනය සියල්ල නීත්‍යානුකූල කර ගැනීම සඳහා අවස්ථාවක් හිමි වෙනවා. දැන් බලන්න නඩු වයින් කරගත්තා, අලි තමන්ගේ අතට ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? තමන් ගාව තියෙන කළු වත්කම් නැවත නීත්‍යානුකූල කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඇත්තටම මල්වාන නිවස බෑ, මොකද නඩුවක් තියෙනවා නම් මේකේ කියනවා මුදල් විසුද්ධි කරන පනත යටතේ හෝ අල්ලස් හෝ දූෂණ කොමිසම සභා පනත යටතේ හෝ නඩුවක් විභාග වෙමින් තිබෙනවා නම්, පරීක්ෂණයක් කරමින් තිබෙනවා නම් ඒවට අදාළ වෙන්නේ නැහැ. හැබැයි අනිත් ඒවා සියල්ල නීත්‍යානුකූල කරන්න පුළුවන්. කොච්චර ආණ්ඩුවට ලැබෙන්නේ? ආණ්ඩුවට ලැබෙන්නේ 100%ක නාමික බද්දක්. ඒ වත්කමින් වටිනාකමින් 100%ක නාමික බද්දකට මේ සියල්ල නීත්‍යානුකූල කරන්න පුළුවන්. දැන් මොකද්ද මේ කරලා තිබෙන්නේ? දශක ගණනාවක් අපේ රටේ දේශපාලකයන්, චෞර ව්‍යාපාරික කණ්ඩායම, කුඩා 14ක් නිලධාරි කණ්ඩායම, පාතාලේ කුඩු ව්‍යාපාරිකයන් නීති විරෝධී එක්රැස් කරගෙන තියෙන ධනය මේ සියල්ල නීත්‍යානුකූල කර ගැනීම සඳහා අවස්ථාව මේ ලබා දී තිබෙන්නේ. මදුස් ජීවතුන් අතර හිටියනම් මදුස්ගේ කුඩු ව්‍යාපාරය හරහා උපයාගත්තු ධනය නීත්‍යානුකූල කරගන්න පුළුවන්. පොට්ට නෞෆර් ජීවිතයන් අතර හිටියනම් ඔහු කුඩු ව්‍යාපාරය හරහා උපයාගෙන තියෙන ධනය නීත්‍යානුකූල කරන්න පුළුවන්. වෙලෙසුදා කුඩු ව්‍යාපාරය හරහා උපයාගෙන තියෙන ධනය නීත්‍යානුකූල කරන්න පුළුවන්. දේශපාලකයා ටෙන්ඩර් මගඩි හරහා උපයාගෙන තියෙන ධනය නීත්‍යානුකූල කරන්න පුළුවන්. ව්‍යාපාරිකයා විවිධ බදු වංචා හරහා උපයාගෙන තියෙන ධනය නීත්‍යානුකූල කරන්න පුළුවන්. රාජ්‍ය 14ක් රාජ්‍ය නිලධාරීන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගෙන තියෙන ධනය වත්කම් නීත්‍යානුකූල කරන්න පුළුවන්. ඔබ හිතනවද මේ රටේ සාමූහික පුරවැසියන් කිසිසේත්ම මෙවැනි නීතියකට අත ඔසවයිද? අපි මෙවැනි නීතියක් ජනතාව අතරට ගෙනාවනම් අපි විශ්වාස කරනවා එවැනි නීතියක් ජනතාව ප්‍රතික්ෂේප කරනවා. හැබැයි
මේ නීතිය පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. ඇයි? ඒ සම්මත වීමට අත උස්සන බොහෝ අය එවැනි ධනයේ හිමිකරුවන්. එනිසා තමන් විසින් තමන්ට නීතිය සම්පාදනය කරගන්නවා. බැසිල් රාජපක්ෂ මහත්මයා තමන් විසින් තමන්ට නීතිය සම්පාදනය කරගන්නවා. කුමක් වෙනුවෙන්ද? ඔවුන් සතුව තිබෙන කළු ධනය නීති අනුකූල කර ගැනීම වෙනුවෙන්. මෙය පොදු ජනතාවගෙන් ඇහුවොත් මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කොට දූෂණය කොට එක්රැස් කොට තිබෙන ධනයට නීති අනුකූල භාවයක් ලබා දෙන්න ඕනද කියලා මේ රටේ පොදු ජනතාවගෙන් ඇහුවොත් මා හිතන සාතිස්‍ය බහුතරයක් ඒ ප්‍රතික්ෂේප කරනවා. හැබැයි පාර්ලිමේන්තුවේ සාතිස්‍ය බහුතරයක් ඒක අනුමත කරනවා. ඇයි? ඒ ධනයේ හිමිකරුවන් ඔවුන්. එනිසා මේ නීතිය සම්පාදනය වුණේ පොදු ජනතාව වෙනුවෙන් නෙවෙයි. දේශපාලකයන් අතලොස්සකට, ව්‍යාපාරිකයන් අතලොස්සකට, රාජ්‍ය නිලධාරීන් අතලොස්සකට, කුඩු සහ පාතාලේ නිරත වෙන නේද අපරාධකරුවන් අතලොස්සකට තමයි මේ නීතිය සම්පාදනය වුණේ. එනිසා පාර්ලිමේන්තුවේ නීති හදනවා. පොදු ජනතාව විසින් മന്ത്രിවරුන්ට ඡන්දෙ දීලා മന്ത്രിවරු පාර්ලිමේන්තුවට එවලා තිබෙනවා ඒ පොදු ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්න කියලා. හැබැයි පොදු ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්න කියලා එන മന്ത്രിවරු මොකද්ද කරන්නේ? පොදු ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරනවා වෙනුවට සිදු කරමින් තිබෙන දේ තමයි තමන් සතුව තියෙන ධනය, කළු ධනය සුදු කර ගැනීම සඳහා නීති සම්පාදනය කරගන්නවා. අතලොස්සකට පමණක් නේද? අතලොස්සක් සතුව පමණක් තිබෙන කළු ධනය නීති අනුකූල කර ගැනීම සඳහා නීති සම්පාදනය කර. එනිසා අපි මේ රටේ පොදු පුරවැසියන් අහන්නේ ඔබ විසින් පත් කරගන්න ලද පාලකයන් නීති සම්පාදනය කරන්නේ ඔබ වෙනුවෙන්ද? නෑ, ඔබ වෙනුවෙන් නෙවෙයි. ඔවුන් නීති සම්පාදනය කරගන්නේ ඔවුන් වෙනුවෙන්මයි. ඒක එක කරුණක් මේකේ තිබෙන. ඊළඟ මේ ඉලදරව් කළ හැකි ඉලදරව් කරලා වුන් කියනවා මේවා ආයෝජනය කරන්න පුළුවන්. කොහෙද? කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න පුළුවන්. භාණ්ඩාගාර බැදුම් කර සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්න පුළුවන්. එහෙම නැතිනම් බැංකුවේ තැන්පත් කරන්න පුළුවන්. කවදා වෙනකන්ද? මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදා වෙනකම්. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට පෙර මේ සියලු ධනෙ නීති අනුකූල කරගන්න පුළුවන්. ඒවා ආයෝජනය කරන්න පුළුවන්. එතකොට මේ කොහේ ධනෙද? මෙය දේශීයව ඒක ලංකාව ඇතුලේ තියෙන්න පුළුවන්. ඉඩම් ලෙස තියෙන්න පුළුවන්. නිවාස ලෙස තියෙන්න පුළුවන්. විවිධ ආදායම් මාර්ග හදලා තියෙන්න පුළුවන්. මුදල් ලෙස තියෙන්න පුළුවන්. දේශීයව. ඒ වගේම මේ ධනය අයථා ධනෙ විදේශීයව තියෙන්නත් පුළුවන්. පෞගේ කාලේ විශාල ආందోලනයකට තුඩු දුන්නා. මේ හොරකම් කරලාද ධනය නේද විදේශයට පිටරට ඇදගෙන ගිහිල්ලා තිබෙන බව. පැනමා පේපර්ස් වලින් සමහර ඒවා ඉදර වුණා. සීසෙල්ස් වල තියෙනවා කියලා වාර්තා වෙනවා. ඩුබායි වල ගිණුම් වල තිබෙනවා කියලා වාර්තා වෙනවා. ස්විස් බැංකු වල තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඒ නිසා මේ ධනය පිටරට ඇදගෙන ගොස් තිබෙනවා. ඒ නිසා අවස්ථාවක් දෙනවා. දේශීය තිබෙන ධනයත් විදේශීයව තිබෙන ධනයත් ඒ විතරක් නෙවෙයි ලාංකිකයන්ගේ පමණක් නෙවෙයි. ලෝකේ වෙන කළු ව්‍යාපාරවල යෙදෙන අය ලංකාවේ විතරක් නෙවෙයි එහෙමයි ඉන්නේ ලෝකෙත් ඉන්නවා. ලෝකේ විශාල මද්ද්‍රව්‍ය ජාවාරම් වල යෙදිලා ධනෙ එක්රස් කරගත්තු ජාවාරම් කරුවන් ඉන්න. විශාල නීති විරෝධී අවිජාවාරම් වල යෙදිලා ධනෙ එක්රස් කරගත්තු විශාල කණ්ඩායම් ඉන්නවා. අන්නේ ධනයත් පිරිසුදු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ගෙන ආවේ හැකි. සාමාන්‍යයෙන් අපි දන්නවා විදේශයේ යම් මුදලක් අපේ රටට එනවනම් ඒ එන්නේ කෙසේද කියලා මහ බැංකුවේ තිබෙන මුදල් ඒ කියන්නේ මූල්‍ය පරීක්ෂණ ඒකකයෙන් නේද පරීක්ෂාවට භාජනය කරනවා. ඒ නිසා රට තුල පමණක් නෙවෙයි ලෝකයේ කොහේ හරි නීති විරෝධී ධනයක් තිබෙනවා නම් නීති විරෝධී වත්කම් තිබෙනවා නම් නීති විරෝධී දේපල තිබෙනවා නම් ඒව ලංකාවට එන්න බෑ. මොකද ලෝකයේ හැම රටක්ම මෙවැනි සම්මුතින් වලට අත්සන් කරලා තිබෙනවා. මොකද ලෝකයේ අපරාධ මැඩ පැවැත්වීම සඳහා කළු ව්‍යාපාර මැඩ පැවැත්වීම සඳහා සාමූහික ප්‍රයත්නක යෙදෙන්නේ. ලෝකයේ කොහේ කළු ධනෙ උපයා ගත්තත් තව රටකට ගේන්න බැරි විදියට ඒ රටවල නීති සම්පාදනය කරනවා. අපේ රටේ
මහා බැංකුවේ විශේෂ විමර්ශන ඒකකයන් තිබෙනවා. යම් මුදල් ප්‍රමාණයක් විදේශීව ලංකාවට ගලාගෙන එනවා නම් ඒ මුදල් උපයාගත්තේ කොහොමද? ඒවා කුඩු සල්ලිද? ඒවා පාතාලේ සල්ලිද? ඒවා නීති විරුද්ධ අවජාවරම් වල උපයා ගන්න ලද ධනේද කියලා පරීක්ෂා කරන්න පුළුවන් ඒකකයන් තිබෙනවා. හැබැයි දැන් මේ නීති අනුව විදේශීයව පවා එවැනි ධනෙ උපයාගෙන තිබෙනවා නම් ඒ අයට ලංකාවට ධනෙ අරගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මේ සුදු සල්ලි නේද බවට පත් කරන්න පුළුවන් කළු සල්ලි ආකාර කීපයක තිබෙනවා. එකක් තිබෙනවා ලංකාවේ මා කලින් කියන කණ්ඩායම අතේ මේ කළුවත්කම් තිබෙනවා. ඊළඟ ලංකාවේ අයගේ විදේශීය මේ කළුවත්කම් තිබෙනවා. කළු ධනෙ තිබෙනවා. තුන්වෙනුව විදේශීය අය සතුවත් මේ කළු ධනෙ තිබෙනවා. දැන් මේ පනතෙන් කරන්නේ කුමක්ද? ලංකාව තුල තිබෙන කළු ධනයත් විදේශීයව තිබෙන කළු ධනයත් ලාංකිකයන්ගේ විදේශීයව තියෙන විදේශිකයන්ගේ කළු ධනයත් ලංකාවට ගෙනල්ලා ලොන්ඩරියක් හැටියට පාවිච්චි කරලා සුදු කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේක බැසිල්ගේ ලොන්ඩරි පනත වෙන්නේ. නේද? බැසිල්ගේ ලොන්ඩරි පනත වෙන්න වෙන මුකුත් සනවේ මේ කළු ධනය මෙහි පිරිසුදු කරන්න පුළුවන්. කොහොමද කරන්න පුළුවන්කම තිබෙන්නේ? ඒවා ආයෝජනය කරන්න පුළුවන්. කොහෙද? කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්න පුළුවන්. භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කරන්න පුළුවන්. ඒවා ආයෝජනය කිරීමේ අවස්ථාවක් හොයාගන්න බැරි නම් දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් බැංකුවල තැන්පත් කරන්නත් පුළුවන්. එතකොට මොකද්ද මේ වෙන්නේ? එකක් අපේ රටේ උපයා ගන්න ලද කළු ධනය මේ විදිහට නීති අනුකූල කර ගැනීමට අවස්ථාවක් තිබෙනවා. දෙක අපේ රටේ ධනය සංගවලා තියෙන තැන් තියෙනවා. දැන් සීසෙල්ස් ගත්තොත් ප්‍රධාන වශයෙන්. ඒ අලුත් දේවල් නෙවෙයි. අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් සීසෙල්ස් වල තානාපතිවරයා හැටියට වර්තමානයේ කටයුතු කරන ශ්‍රීමාල් වික්‍රමසිංහ, ඒකනේ සිරන්ති රාජපක්ෂ ආර්යා වගේ බාල මලනුවන්. ඔහු තමයි සීසෙල්ස් වල තානාපතිවරයා. ඉතින් වාර්තා වෙන එහෙ මුදල් හංගවලා තියෙනවා කියලා. එහෙමයි සඳහන් වෙන්නේ. තව තැන්වල සල්ලි සංගවලා තිබෙනවා කියලා. ඒතර ඒ සල්ලිත් ලංකාවට අරගෙන එන්න පුළුවන්. ඊළඟ මා කලින් කිව් පරිදිම අනෙක් අයටත් විදේශිකයන් සතුවත් මෙවැනි නීති විරෝධී ලෙස ධනය උත්පාදනය කරගෙන තිබෙනවා නම් ඒව ලංකාවට ගෙනලා කොටස් වෙළඳපොලේ දාන්න පුළුවන්. දාලා මාසයක් දෙකක් ඇතුළත නැවත කොටස් විකුණලා දැන් සමහර අය කියනවා අපිට කමක් නැහැ ඒ රටවල වල කළු ධනෙ පෙව්වත් අපේ රට සල්ලි එනවා නම් අපිට ඇති. දැන් අපිට ඩොලර් හිගේක පෙළෙනවා. එහෙම ඩොලර් හරියනවා නම් අපිට කමක් නැහැ කියනවා. ඒක ශිෂ්ට සම්පන්න මනසක් තියෙන ශිෂ්ට සම්පන්න රාජ්‍යයකට ගැලපෙන ප්‍රකාශෝ ගැලපෙන තීන්දුව නෙවෙයි. කෙසේ වුවත් හැබැයි ධනය ආවත් මොකද්ද කරන්න පුළුවන්? අද කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා. ඉතින් කළු සල්ලි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරා. තව සති දෙකකින් විකුණලා අරගෙන යනවා. ඒ නිසා ලොන්ඩරියක්ම විතරයි. කළු ධනෙ ගේනවා. මේ සුද්ධ කරගන්නවා. ගෙනියනවා. ඒ නිසා අපේ රට කළු ධනය නේද පිරිසුදු කරගැනීමේ රාජ්‍යයක් බවට පත් වෙනවා, ලොන්ඩරියක් බවට පත් වෙනවා. මේක තමයි මේ පනතෙන් අපිට විය හැකි දේ. හැබැයි මේකෙන් සිද්ධ වෙන සමාජ බලපෑම කුමක්ද? ඒකත් අපි හොඳින් තේරුම් ගන්න ඕන. පළවෙනි කරුණ තමයි මේ වංචා දූෂණය කරලා තිබෙන අපේ රටේ මහජනයාගේ ධනය. ඒ මොනවද? මේ හොරකම් කරලා තිබෙන්නේ අපේ රටේ පුරවැසියන්ගේ අනාගතය. මේ හොරකම් කරලා තිබෙන්නේ අපේ රටේ පුරවැසියන්ගේ අපේ රටේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය. මේ හොරකම් කරලා තිබෙන්නේ අපේ රටේ පුරවැසියන්ගේ සෞඛ්‍යය. මේවා තමයි මේ හොරකම් කරලා තිබෙන්නේ. අපි සියලු දෙනාගේ අනාගතය තමයි මේ හොරකම් කරලා තිබෙන්නේ. ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් කළ යුතු වන්නේ ඒ හොරුන්ට දඬුවම් දීම. හැබැයි අශිෂ්ට රාජ්‍යයක් විසින් කරන්නේ හොරකම් කරපු දේපල නීති අනුකූල බවට පත් කර ගැනීම. ඒකෙන් මොකද්ද සිද්ධ වන්නේ? හොරකම් කරලාද දේපල නීති අනුකූල බවට පත් කර ගැනීම යනු හොරකම දිරිගැන්වීමකි. හොරකම තවත් අනුමත කිරීමකි. හොරකමට තවත් උත්තේජනයක් සැපයීමකි. එසේ නොවන්නේද? හොරකම අධෛර්යයට පත් කරන්න නම් පරීක්ෂණ කරන්න ඕන. හොරකම නතර කරන්න නම් දඬුවම් දෙන්න ඕන. හැබැයි ඒ වෙනුවට රාජපක්ෂලගේ ආණ්ඩුව තෝරාගෙන තිබෙන්නේ හොරකම නීත්‍යානුකූල කරන්න. හොරකම දිරිගන්වන්න. හොරකමට උත්තේජනයක් ලබා දෙන්න තමයි මේ සුදුකටමින් තිබෙන්නේ. ඒක සමාජයේ තියෙන සමාජ සම්මතය.
ඒ සමාජ සම්මතයෙන්දී අපි කවුරු වංචාව දූෂණය ප්‍රතික්ෂේප කරන සමාජ සම්මතයේදී හැබැයි රාජපක්ෂලාගේ ආණ්ඩුව සමාජ සම්මතයේදී වංචා දූෂණ ප්‍රතික්ෂේප කරන වෙනුවට වංචා දූෂණ රකින්නවා ඒකට දිරිදෙනවා ඒකට උත්තේජනය දෙනවා ඔබ හිතන්නේ එවැනි සමාජයක් කවර ආකාරයේ සමාජයක් බවට පත් වෙයිද වංචාව අනුමත කරන වංචාවට දිරිදෙන වංචාවට උත්තේජනයක් දෙන සමාජයක් යහපත් සමාජයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ ඒ නිසා මෙවැනි තීන්දුව හරහා යම් සමාජයක ගුණාංග තිබෙනවා නම් ඒ ගුණාංග මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමක් මෙම පනත හරහා මෙම තීන්දුව හරහා සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. පාතාලේ කුඩු ව්‍යාපාරයෙන් එක් රැස් කරගෙන තියෙන ධනෙ ඔවුන්ට නීති අනුකූල භාවයක් ලැබෙනවා කියන්නේ කුමක්ද? නැවත නැවත ඔවුන්ට එම අපරාධවල යෙදෙන්න පුළුවන්. නැවත නැවත ඔවුන්ට එම කුඩු ව්‍යාපාරයෙන් යෙදෙන්න පුළුවන්. එයි. ඒක බලාගෙන ඉන්න කෙනෙකුට උනත් හිතෙන්න පුළුවන්. හරි කුඩු වික්කය ඒ කාලේ කුඩු ව්‍යාපාරිකය හැබැයි කෙටි කාලයක් ඇතුළත ඒ උපයා ගන්නලා ධනෙ නීති අනුකූල බවට පත් කරගත්තා. පසකෙන් ඉන්න කෙනා පොළොමන්නේ කුමකටද? ඔහුටත් එම අයථා ලෙස මුදල් ලිපීම සඳහා තමයි මේ පෙළඹවීම ඇති කරන්නේ. කුඩු විකුණලා සල්ලි හොයන්න රාජපක්ෂල නීති අනුකූල දෙන්න. නීති අනුකූල කරලා දෙයිවි. පාතාලේ කප්පන් අරගෙන ධනෙ හොයන්න නීති අනුකූල කරලා දෙයිවි. ව්‍යාපාරිකයන් නේද රේගුවෙන් බඩු පන්නන්න නිසි පරිදි ආදායම් බදු ගෙවන්න නැතුව ඉන්න නිසි පරිදි බදු ගෙවනවා වෙනුවට බදු රැලින් බදු නේද දැලේ රිංගලා ඉන්න ඇයි ඒ සියල්ලම රකවරණය දෙනවා කියලා මතයක් ගොඩනගෙනවා ඒකේ මොකද්ද සමාජයකට වෙන්නේ සමාජයක සියලු යහපැවැත්මේ ගුණාංග සුණු විසුණු කොට දානවා ඔබ හිතනවා දෙවෙනි සමාජයක් හොඳයි කියලා වංචාව අනුමත කරන දූෂණය අනුමත කරන දූෂණයට දිරිදෙන කුඩු සල්ලි නීති අනුකූල කරන කුඩු ව්‍යාපාරයට දිරිදෙන පාතාලයට දිරිදෙන නීතියක් සමාජයක් රටකට කවර ඉරණමක් අත්පත් කර දීවිද එනිසා මෙතන වංචාව දූෂණය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ තිබෙන්නේ විතරක් නොවේ තිබෙන්නේ මෙතන තියෙන සමාජයක යහපැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් මේ සමාජය කවර පුරවැසියක්ද වංචාවට දිරිදෙන මද්ද්‍රව්‍ය ජාවාරමට දිරිදෙන පාතාලේ කප්පන් ගෙනිල්ලට දිරිදෙන ඒවා ආරක්ෂා කරන ඒවා නීති අනුකූල කරන රාජ්‍යයක් නම් අපේ රට තුල ගොඩනැගෙන්නේ ඒ කවරපන්නේ රාජ්‍යයක් බවට පත් වේවිද ඒ නිසා මෙම තීන්දුව මෙම පනත හරහා අපේ සමාජයක තිබෙන සියලු සාර ධර්ම සමාජය පිළිබඳ තියෙන ගරුත්වය සමාජය පිළිබඳ තියෙන වගවීම සමාජය පිළිබඳ තියෙන බැඳීම් සමාජය පිළිබඳ අපි හැම කෙනාටම තිබෙන අත්නොල හැකි වගකීම් සියල්ල අත්තරිනවා අත්තරලා මුළු සමාජයම කළු සමාජයක් බවට පරිවර්තනය කරනවා අපේ දුවදරුවන්ට නේද වඩාත් වැඩියෙන් කුඩු ව්‍යාප්ත වෙන රාජ්‍ය බවට පත් කරනවා වඩාත් වැඩියෙන් පාතාල ව්‍යාප්ත වෙන රාජ්‍ය බවට පත් වෙනවා වඩාත් වැඩියෙන් අපරාධ ව්‍යාප්ත වෙන රාජ්‍ය බවට පත් වෙනවා වඩාත් වැඩියෙන් හොරකම ව්‍යාප්ත වෙන රාජ්‍ය බවට පත් වෙනවා වඩාත් වැඩියෙන් දූෂණය ව්‍යාප්ත වෙන රාජ්‍ය බවට පත් වෙනවා රාජ්‍යයක සමාජයක මුළු පැවැත්ම සුණු විසුණු කොට විනාශ කොට දමනවා මෙම පනත හරහා මේම නීති සම්පාදනයෙන් හරහා එනිසා අපි මේ රටේ පොදු පුරවැසියන් ඉල්ලා හිටින්නේ මුළු සමාජයකම යහ පැවැත්මක් සමාජයකම පොදු ගුණාංග සුණු විසුණු කොට දමන නීතියක් සම්පාදනය කරන්න තරම් මේ පාලකයන් අසිෂ්ට වුණේ කොහොමද කියලා හොයලා බලන්න ඔබ නේද පාලකයන් අඳින ඇඳුමින් හෝ ඔවුන් නේද පෙන්눔 කරන ලබන දේශප්‍රේමීත්වයෙන් හෝ මේ අසිෂ්ටත්වය වහන්න ඉඩ දෙන්න එපා. එනිසා අපි ඔබ හැම දෙනාගේම ඉල්ලා හිටින්නේ මෙවැනි සමාජයකටත් ආර්ථිකයකටත් මෙවැනි ව්‍යසනකාරී තත්වයක් ඇති කළ හැකි වූ අසිෂ්ට පාලකයෝ අපි අපේ රටේ නායකයන් ලෙස මේ රටේ පුරවැසියන්ගේ නායකයන් ලෙස පිළිගත යුතුද? ඒ විතරක් නෙවෙයි. ජාත්‍යන්තර වශයෙන් අපේ රටට මා දන්නවා අදත් විවිධ වාර්තා ඉදිරිපත් වෙලා තියෙන ලංකාව පිළිබඳව. දැන් අපේ රට ක්‍රමානුකූල ලෝකෙ ඉස්සරහා කළු රටක් ලෙස හන්නඩු ගෙහිස්මින් තිබෙනවා. නේද? දැන් බලන්න. ලෝකේම මද්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා සම්මුතියින් තිබෙනවා. ලෝකේම නීති විරෝධී ගිනිඅවි ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා සම්මුතියින් තිබෙනවා. ඉතින් ලෝකේ රාජ්‍යයන් එකිනෙකා අතර සම්මුතියෙන් කටයුතු කරමින් තිබෙනවා
අපරාධ වැළැක්වීම වෙනුවෙන් ද මුදල් විසුද්ධිකරණ පනතක් වගේ අපි සම්මත කරගන්න එවැනි ජාත්‍යන්තර සම්මුතියින් අනුව එහෙනම් අපි ලෝකේ හුදකලා වෙලා තනි රාජ්‍යයකට ජීවත් වෙන්න බෑ. ලෝකේ යහපැවැත්ම වෙනුවෙන් විවිධ රාජ්‍යයන් අතර ඇති කරගන්නා ලද සම්මුතින් වලට අපි ගරු කරන්න ඕන. ඒ සම්මුතින් ආරක්ෂා කරගන්න ඕන. එතකොට විතරයි ලෝකේ ඉස්සරහා අභිමානවත් රාජ්‍යයක් බවට අපි පත් කළ හැකි වන්නේ. ලෝකයේ සිසු රාජ්‍යයන් ගරු කරන සිසු රාජ්‍යයන්ගේ ආදරයට ලක්වුණු සිසු රාජ්‍යයන්ගේ පිළිගැනීමට ලක්වුණු රාජ්‍යයක් බවට පත් වෙන්නේ මෙවැනි පොදු සම්මුතින් අපි ආරක්ෂා කළොත් විතරයි. හැබැයි මේ හරහා සිද්ධ වෙන්නේ කුමක්ද? අපේ රට නේද ලෝකේ ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් උපයා ගන්නලා ධනෙ සුදු කරන රාජ්‍යයක් බවට පත් වෙනවා. අපේ රට ලෝකේ ජාත්‍යන්තර අවිජාවාරම් කරුවන් විසින් උපයා ගන්නලා ධනෙ සුදු කරන රාජ්‍යයක් බවට පත් වෙනවා. ලෝකේ විවිධ කණ්ඩායම් විවිධ මූල්‍ය ගනුදෙනු වරා උපයා ගන්න ලද කළු ධනෙ නීති අනුකූල කර ගැනීම රාජ්‍යයක් බවට පත් වෙනවා. ඒ නිසා ලෝකේ අපි කවර වගේ රාජ්‍යයකට හඳුන්වයිද? අපි අසිස්ටම රාජ්‍ය බවට පත් වෙනවා. කළු රාජ්‍යයක්. ලෝකෙම අපරාධකරුවන්ට රැකවරණ දෙන අපරාධකරුවන්ගේ ධනෙ සුද්ධ කරලා දෙමින අපරාධකරුවන්ගේ ධනෙ පිරිසුදු කරලා දෙන මේ ලොන්ඩරියක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. දැන් ලෝකේ ඉස්සරහ අපේ රට අසිෂ්ට රාජ්‍ය බවට පත් වෙනවා. අපේ රටේ પાස්පෝර්ට් එක දැක්කහම කළු රටකින් එන අය හැටියට තමයි ජාත්‍යන්තර අපි පිළිගන්න පටන් ගන්න. ජාත්‍යන්තර බොහෝ වැදගත් සමුළුවලදී අපි ප්‍රශ්න කිරීමට භාජනය වෙනවා. ඒ අපේ සංචාරක ව්‍යාපාරේ රටක කීර්තියට රටක ප්‍රතිරූපයට අතිශය බලපෑම් ඇති කරනවා. මේ අතලොස්සකගේ ධනය කළු කර ගැනීම වෙනුවෙන් මුළු රටක් ජාතියක් එකට වන්දි ගෙවන්න ඕන. අපි අහනවා මේ වංචනිකයන්ගේ ධනෙ කළු කර ගැනීම වෙනුවෙන් රටක් අපකීර්තියට පත් විය යුතුද? ජාතියක් අපකීර්තියට පත් විය යුතුද? නිසා ජාත්‍යන්තර ඉදිරියේ ලෝකෙ ඉදිරියේ අපකීර්තිමත් අසිස්ටම රාජ්‍යයක් බවට අපේ රාජ්‍ය හංවඩ ගොසන එක වළක්වන්න බෑ. පිරිසිදු ආයෝජකයෙක් අපේ දිහා බලන්නේ නැති සාමකාමී සංචාරකයෙක් අපේ රටට ගොඩ බහින්න ඉඩක් නැති ලෝකයේ විවිධ රාජ්‍යයන් සමග ඊටමත් සහයෝගයෙන් සම්මුතියෙන් කටයුතු කරනව වෙනුවට කොන් කරන ලද රාජ්‍යයක් බවට පත් වෙනවා. අපි වන්දි ගෙවන්න ඕන ඇයි එහෙම? අපේ ශ්‍රී ලංකා પાස්පෝර්ට් හිමි කෙනා නේ තව රටකට ඇතුළත් වෙනකොට ඒ දේශ බලන්න ඉතාමත් වපරැසින් බවට පත් වෙන රටක් ජනතාව බවට පත් වෙනවා. ඒ නිසා රටක් මෙහිම කොන් විය යුතුද? රටක් මෙම අසිෂ්ට විය යුතුද? ඒ කුමක් වෙනුවෙන්ද? මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ගනු ලැබූ තීන්දුව తీරන විසින් නෙවෙයි. මේ මුළුමනින්ම සිදු කර ලබන්නේ අතලොස්සක් නේද? මා කලින් පැහැදිලි කර පරිදි අතලොස්සකගේ වමනා විසින් ගනු ලබන අතලොස්සකගේ කළු ධනෙ පිරිසුදු කර ගැනීම සඳහා ගනු ලබන තීන්දුව తీරන විසින්. ඒ නිසා ඒකට අපේ රටක් ජාතියක් වන්දි නොගෙවිය යුතුයි කියලා අපි හිතනවා. දැන් රටක් ජාතියක් වන්දි ගෙවන තත්වෙට මේ පනත හරහා බලපෑම් ඇති වෙනවා. ඊළඟ ඒ විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි දන්නවා ආදායම් බදු ෆයිල් එකක් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඕනෑම කෙනෙක් සතුව තියෙන ලිපි ගොනුවක් සාමාන්‍යයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු පිළිබඳව රහස්‍යභාවය රකින්න බැඳිලා ඉන්නවා. හැබැයි යම් අධිකරණ කටයුත්තකට ඒ ලිපි ගොනුව අධිකරණයට කැඳවිය හැකියි. නීතිපතිවරයාට විමර්ශනය කළ හැකියි. ඒ වගේම විගණකාධිපතිවරයාට පරීක්ෂා කළ හැකියි. ඒ වගේම සමහර ලිපි ගොනු නේද ආනයන අපනයන පාලකට පරීක්ෂා කර භාජනය කළ හැකියි. විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයාට ඒ කියන්නේ විනිමය කොමිෂන් සභාවට පරීක්ෂණයට භාජනය කළ හැකියි. ඇයි යම් ලිපි ගොනුවක් තිබෙනවා නම් කාගේ හරි ඒ ලිපි ගොනුව පිළිබඳ පරීක්ෂණයක් යනවා නම් අධිකරණයට නීතිපතිවරයාට ඒ වගේම විනිමය කොමිෂන් සභාවට ඒ වගේම විගණකාධිපතිවරයා පරීක්ෂාවට භාජනය කළ හැකියි. ඇයි? තමන් එළිදරව් කරලා තිබුණත් ඒ නීත්‍යානුකූලව නැද්ද කියලා පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන්. ඒ වගේම වෙන කාගේරි නඩුවක් සමග මෙයාගේ ෆයිල් එක ගැට ගහන්න පුළුවන්. හරිද? වෙන කෙනෙක්ගේ නඩුවක් එක අපි හිතනවා දැන් විලේසුදාගෙන් කවුරු හරි සල්ලි අරන් තිබෙනවා. එතකොට සල්ලි ගත්ත කෙනා මේක නීත්‍යානුකූල කරගන්න. හැබැයි විලේසුදා මද්ද්‍රව්‍ය ජාවාරම් කළ ධනෙ උපයා ගත්තා කියලා පැහැදිලි කරන්න මේ ෆයිල් එක ඕන.
මොකද ඒ ලිපිගුණුව අවශ්‍යයි. ඇයි යාට වෙන කෙනෙකුට සල්ලි දීලා තිබෙනවා. හැබැයි ලිපිගුණුව පරීක්ෂා කිරීමේ බලයක් තිබෙනවා අධිකරණයට. හැබැයි මොකද කරන්නේ? මේ පනත හරහා එළිදරව් කරන කිසිදු වත්කමක් දීපලක් එළිදරව් නොකරන බවට මේ පනතේ තියෙන්නේ පරම රහස්‍යභාවය ආරක්ෂා කරනවා. පරම රහස්‍යභාවය ආරක්ෂා කරනවා. ඒ රහස්‍යභාවය දෙපාර්තමේන්තු නිලධාරියෙක් හෝ කවුරු හරි විසින් ඛණ්ඩනය කරනවා නම් රහස්‍යභාව කඩකිරීමේ සඳහා දඬුවම් දැතුළු හරිද නිල රහස්‍යභාව ආරක්ෂා වීමට ඇති වගන්ති ක්‍රියාත්මක කරනවා. ඒ තරමට මේ වංචා කරන දේපලත් වංචනිකයට ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. දා රකින්නේ ඒගොල්ලෝ. හැබැයි අපි එකක් තියෙනවා. මේ රටේ පොදු ජනතාව එකතු වෙලා අපි ආණ්ඩුවක් හදාගමු. අපි මේ නීති වෙනස් කරනවා. මත තබා ගන්න. අද එළිදරව් කරන සියලු ධනය හරි ජනතාවට උපයාගත්තේ කුමන ආකාරයෙන්ද කියලා පරීක්ෂා කිරීමට සඳහා තිබෙන බලය සහිත නීති අපි පාර්ලිමේන්තුව හරහා සම්මත කරගන්න. తాවකාලිකව මේ වංචනිකයන්ට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව යටතේ සංගවෙන්න පුළුවන් වුණා. යට යන්න පුළුවන් වුණා. දේපල නීති අනුකූල කරගන්න පුළුවන් වුණා. අපි ඔබට සහතිකයක් දෙනවා. අපි මේ නීතිය මේ රටේ නේද අපි පාර්ලිමේන්තුව සම්මත කරගන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තුව පමණක් මදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියනවනම් ඒ අවස්ථාවේදී ජනතාවගේ ජනමත විමසුමක් කරා හෝ මේ අනීතික ලෙස එක්රැස් කරගන්නා ලද ධනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා මේ අත්පත් කරගන්නා ලද වරප්‍රසාදය අහෝසි කොට ඒ ධන එළිදරව් කොට නීත්‍යානුකූල ලෙස උපයා ගැනීම සඳහා උපයාගත් බවට පැහැදිලි කරන්න බැරි නම් ඒත්තු ගන්නන්න බැරි නම් ඒ ධනය රාජසංස්ථක කරනවා. අපි එහෙමයි මේ රට පාලනය කරන්නේ. මොකද මේ මහජනයාගේ ධනය එක්රැස් කරපු අයට මේ විදිහට නිදැල්ලේ නිදහසේ තමන්ගේ ධනය සුදු කර ගැනීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතුයි. අපේ රටේ සෞඛ්‍ය සේවයට වියදම් කරන්න ඕන සල්ලි, අධ්‍යාපනයට වියදම් කරන්න ඕන සල්ලි, සාමාන්‍ය ගොවි ජනතාවගේ ජීවිත ඉස්සරහට ගේන්න ඕන වියදම් කරන්න ඕන සල්ලි, අපේ රටේ පොදු ජනයාගේ මූලික අයිතිවාසිකම් තහවුරු කර ගැනීම සඳහා වියදම් කළ යුතු සල්ලි 14ක් කණ්ඩායමක් අත ගොනු වෙලා ඒක නීත්‍යානුකූල කරන්න දෙනවා නම් එවැනි සාපරාධි ක්‍රියාවක් අපි වැළැක්විය යුතු නැද්ද? අපි වැළැක්විය යුතුයි. ඒ වෙනුවෙන් අපි ඔබගෙන් ජනවරමක් අපි අනාගතයට ප්‍රාර්ථනා කරමු. ජනවරමක් ලබා දෙන්න අපි මේ ධනය රාජසංස්ථ කර ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරනවා. ඒ විතරක් නෙවෙයි. මේ පනතේ ඊළඟ කොටස තමයි බදු පැහැර හැරලා තිබෙනවා. පහුගිය 2020 මාර්තු මාසයේ 31 වෙනිදා වෙනකන් බදු පැහැර හැරලා තිබෙනවා. ඒගොල්ලන්ගේ වත්කම් ආදායම් මාර්ග එළිදරව් කරලා තිබෙනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගාන කියලා තියෙනවා. හැබැයි බදු ගෙවන්නේ නැහැ. බදු පැහැර හරිනවා බදු ගෙවනව වෙනුවට නේද? බදු පැහැර හරලා තිබෙනවා. බදු වංචා කරලා තිබෙනවා. දැන් මොකද කරන්නේ මේ පනතේ? අන්නේ හිග බදු සියල්ල කපා දැමීමට යෝජනා කරනවා. දැන් සමහර බදු NBT ජාතිය ගොඩනැගීමේ බද්ද 3% වගේ තිබුණා. ඒ බද්ද පුරවැසියන්ගෙන් අය කරගත්තු බද්දක්. සාමාන්‍ය පුරවැසියන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ඒ පාරිභෝගිකයන්ට මේ බද්ද ගෙවුවා. ගහලා ව්‍යාපාරිකයන් එකතු කරගත්තා. හැබැයි ව්‍යාපාරිකයන්ගේ බද්ද ආණ්ඩුවට ගෙව්වේ නැහැ. ඒ බදු ඇවිල්ලා ව්‍යාපාරිකයා ගෙවන බදු නෙවෙයි. ජනතාවගෙන් අය කරගෙන තිබෙනවා. ව්‍යාපාරිකයෙක් ආණ්ඩුවට ගෙවන්න ඕන. හැබැයි ව්‍යාපාරිකයෙක් ආණ්ඩුවට ගෙව්වේ නැහැ. ආර්ථික සේවා ගාස්තු ඒවත් එහෙමයි. ආර්ථික සේවා ගාස්තු ඒ අදාළ පාරිභෝගිකයා එම බද්ද ගෙවලා තිබෙනවා. ඒ ගාස්තුව ගෙවලා තිබෙනවා. හැබැයි අදාළ ව්‍යාපාරිකයා එම බද්ද ආණ්ඩුවට ගෙවලා නැහැ. දැන් ජනතාවගෙන් බදු එකතු කරගෙන තිබෙනවා. හැබැයි ඒ බදු ආණ්ඩුවට ගෙවලා නැහැ. මඟ හැරලා තිබෙනවා. පැහැර හැරලා තිබෙනවා. වංචා කරලා තිබෙනවා. දැන් මොකද්ද කරන්න ඕන? ආණ්ඩුව කෙනා සල්ලි නැහැ කියලා. සියලු දේවල් කප්පාදු කරන්න යෝජනා කරනවා. හැබැයි ආණ්ඩුව මොකද්ද කරන්න හදන්නේ? අන්න එම බදු කපා හැරීම සඳහා යෝජනා කරනවා. පහුගිය 2020 මාර්තු මාසයේ 31 වෙනිදා දක්වා
හිගබදු සියල්ල කපා හරින්න යෝජනා කරනවා. කවුද මේ හිගබදු ඇති කරලා තිබෙන්නේ? මේ රට ගොවියද? මේගොල්ලෝ බදු ගෙවලා තියෙන්නේ. වැට් එක ගෙවලා තියෙන්නේ. NBT එක ගෙවලා තියෙන්නේ. මේ රටේ දීවරයද? සාමාන්‍ය ජනතාව? සාමාන්‍ය රාජ්‍ය සේවකයද? මේ රටේ තරුණයා තරුණියද? මේ කවුරුවත් බදු හිග තියලා නේ. බදු හිගලා තියෙන කවුද? ඒගොල්ලන්ගේ වටේ ඉන්න චෞර කණ්ඩායම. දැන් බැසිල් රාජපක්ෂ නීතිය සම්පාදනය කළා දෙනවා මොකටද? ඒ බදු කපා හරින්න. රටේ ආර්ථිකය වැටලා කියනවා. භාණ්ඩාගාරයට සල්ලි මදි කියනවා. නේද? පඩි ගෙවා ගන්න විදිහක් නැහැ කියනවා. භාණ්ඩ බිල දිනපතා වැඩි කරනවා. හැබැයි ආණ්ඩුව මොකද කරන්නේ? තමන්ගේ වටේ නිතාමත් සුවච කීකරු චෞර ව්‍යාපාරික කණ්ඩායමක් විසින් බදු පැහැර අරලා තිබෙනවා. අන්නේ බදු වලට සමාවක් දෙනවා. ඒ බදු මුළුමනින්ම කපා හරිනවා. ආණ්ඩුවට අය යුතු ධනය, භාණ්ඩාගාරයට එන්න ඕන ධනය, භාණ්ඩාගාරයට එන්න ඕන ධනෙ හිග තියලා තියෙන්නේ. වංචා කරලා තියෙන්නේ. අන්නේ බදු නිදාසක් දෙනවා. මේකෙන් මොකද්ද වෙන්නේ? අපේ රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයෝ විශාල ප්‍රමාණයක් නියමිත පරිදි බදු ගෙවනවා. හොර කණ්ඩායමකට බදු නොගෙවන. දැන් මොකද වෙන්නේ? සාමාන්‍ය ව්‍යාපාරිකයා සාමාන්‍යයෙන් ගත්තොත් ඔහු අපි හිතමු ටයිල් ආනයනය කරනවනම් ඔහු බද්ද ගෙවලා බද්දට අනුව තමන්ගේ ලාභය එකතු කරලා ටයිල් කැටේට මිලක් තීරණය කරනවා. හැබැයි බදු ගෙවන්න නැතුව ඉන්න කෙනා ටයිල් කැටේට ඊට වඩා අඩු මිලක් තීරණය කරනවා. අරයාගේ ටයිල් ගණන් වැඩි, බදු පහර හරපු කෙනාගේ ටයිල් ගණන් අඩුයි. හැබැයි වෙළඳපොළ අල්ලගෙන කවුද? බදු පහර හරපු කෙනා. ඒ නිසා පිරිසුදු ව්‍යාපාරිකයන්ට සාමාන්‍යයෙන් අපි දන්නවා ආර්ථික විද්‍යාවේදී කියන්නේ බදු ගෙවන්නන් දිරිමත් කරන්න. මොකද ඔවුන් අපේ රටේ ආර්ථිකයේ රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් තමන් උපයා ගන්න ලද ආදායම පංගුවක් ආණ්ඩුවට දෙනවා. බදු ගෙවන්න අපි ධෛර්යමත් කළ යුතුයි. බදු ගෙවන්න ආරක්ෂා කරගත යුතුයි. හැබැයි ආණ්ඩුව කරන්නේ බදු ගෙවන්න ධෛර්යමත් කරනවා. එයාට හිතෙනවා බදු වංචා කරපු කෙනයි බදු ගෙවපු කෙනා එකම ව්‍යාපාරයේ යෙදුනේ. එකම ව්‍යාපාරයේ යෙදුනේ. හැබැයි මෙයා නිසි පරිදි බදු ගෙව්වා, ලාභය අඩුයි. අරය බදු වංචා කරා, ලාභය වැඩි. දැන් මොකද කරලා තියෙන්නේ? වංචනිකයාගේ බදු කපා හරිනවා. ඒ නිසා මේ ආණ්ඩුව නැවත නැවත අපි කියන්නේ මේ ආණ්ඩුව මොන වගේ ආණ්ඩුවද? නේද? අපිට කියන්න තියෙන්නේ නේද? හොරු කණ්ඩායමක් විසින් රටක් අල්ලලා තියෙනවා දැන්. දැන් මේ හොරු කණ්ඩායමක් රටක් අල්ලගෙන. රටක් අල්ලගෙන නීති සම්පාදනය කරනවා. ඒ හොරු කණ්ඩායම ආරක්ෂා වෙනුවෙන්. කොවිඩ් වසංගත තත්ත්වය එනකොට නේද? ඒ හොරු කණ්ඩායම ඒ වසංගත තත්ත්වය තමන්ගේ ලාභ ප්‍රයෝජන බවට පත් කරගන්න. නේද? ඇන්ටිජන් කිට් ජාවාරමක් වෙනවා. නිරෝධායන ජාවාරමක් වෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයෙක් ගෙනෙන එක ජාවාරමක් වෙනවා. වැක්සින් විකිණීමත් ජාවාරමක් බවට පත් වෙච්ච බව වාර්තා වෙනවා. එනිසා මොකද වෙන්නේ? හොරු කණ්ඩායමක් අද රටක් අල්ලලා තිබෙනවා. එහෙනම් නීති සම්පාදනය කරන්නේ ඒ හොරු වෙනුවෙන්. නේද? එනිසා අපි හිතනවා ඔබ මේ ඊට හොඳින් තේරුම් ගත යුතු තත්වයක්. මෙවැනි කොවිඩ් වසංගත තත්වයක් හමුවේ පවා මේ පාලකයා වැඩිපුර සැලකිලි ලක් කරලා තිබෙන්නේ පොදු ජනතාවගේ ගැටලු පිළිබඳව නෙවෙයි. ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව. ඔවුන් නඩු ඉවත් කරගත්තා. නඩු බහඬ නිදහස් කරගත්තා. දැන් අයතාලෙස උපයලා තියෙන ධනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා නීති සම්පාදනය කරමින් තිබෙනවා. ඉතින් මේ කරුණු විතරක් හොඳටම ප්‍රමාණවත්. මේ පාලකයා කුමන වර්ගයේ පාලකයෙක්ද? මේ ආණ්ඩු කුමන වර්ගයේ ආණ්ඩුද කියලා තේරුම් ගන්න මේ සංසිද්ධීන් පමණක්, මේ සිදුවීම් පමණක් අද අපිට ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. ප්‍රමාණවත් වේවි කියලා අපි හිතනවා. ඉතින් අපි ආරාධනා කරන්නේ දැන් මේක වෙනස් කරන්න ඕන. අපේ රටකට විය හැකි සියලුම පන්නේ විනාශයන්ට අපේ රට මුහුණ දීලා ඉවරයි. දේශපාලන වශයෙන් නේද වංචා දූෂණ වලින් පිරිච්ච දේශපාලනයක් අපේ රටේ පාලන බලය අත්පත් කරගෙන තිබෙනවා. අපේ රටේ සමාජයේ විශාල පිරිහීමකට කඩා වැටීමට ලක්විච්ච සමාජයක් අපේ ඉදිරිපිට තිබෙනවා. අපේ රටේ ආර්ථිකය ණය ගෙවා ගන්න බැරි, එදිනෙදා බහඬ ටික ආනයනය කරගන්න බැරි විශාල ගැඹුරුතම අර්බුදයකට අපේ රට වෙලිලා තිබෙනවා. ඒ නිසා දශක ගණනාවක් මේ රටේ පාලකයෝ අපේ රට පාලනය කරලා රටකට විය හැකි සියලුම පන්නේ වින්නහියකට විනාශයකට අපේ රට ලක් කරලා ඉවරයි. ඒ නිසා දැන් අපි අහන්නේ මේ රටේ පොදු පුරවැසියන්ගේ ඔබගෙන් අහන්නේ මේ විදිහට තවදුරටත් ගලාගෙන යන්න ඉඩ දිය යුතුද? මංකොල්ල කණ්ඩායමක් විසින් නැවක් පැහැරගත්තා වගේ
මංකොල්ල කණ්ඩායමක් විසින් රටක් පැහැරගෙන තිබෙනවා. ඒ රටේ සියලු ධනය තමන්ගේ චෞර ව්‍යාපාරිකයන්ට තමන්ට තමන්ගේ ළඟම කිට්ටු ඥාතීන්ට හිතවතුන්ට බෙදා දෙමින් තිබෙනවා. ඒ නිසා සිදුවෙමින් තිබෙන දේ තමයි රටක් විනාශ මුඛයට ඇදගෙන යමින් තිබෙනවා. දැන් අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ මේට ඔබටත් වගකීමේ පංගුවක් තිබෙනවා. මේ පාලකයන් කවුද කියලා ඔබ දැනගෙන මෙහෙම පත් කරේ. මේ පාලකයන් කවුරු වෙනින් තීන්දුව ගනිවිද කියලා අවබෝධයෙන් යුතුව උන් පත් කරලා තිබෙන්නේ. ඒ නිසා අපි හිතන ඔබටත් එහි වගකීමක් තිබෙනවා. හැබැයි මේ වගකීමෙන් මිදෙන්න නම් කළ යුතු වන්නේ මේ වැරදි අසාර්ථක නේද ආර්ථික දේශපාලන ගමන් මඟ වෙනුවට අපේ රට නව දිශාවකට යොමු කරන අලුත් දේශපාලනයකට ගමන් මඟකට අපි අවතීර්ණ විය යුතුයි. මේ තීරණාත්මක ලෙස මේ දේශපාලන අපි පරාජයටපත් කරන්නේ නැත්නම් තීරණාත්මක ලෙස මේ විනාශය පරාජයටපත් කරන්න අපි ඉදිරියට එන්නේ නැත්නම් අද අපි විඳින අත්විඳින ඛේද වාචකයන්ට වඩා වැඩි ඛේද වාචකයකට අපේ දරුවන්ට අපේ අනාගතයට මුහුණ දෙන්න සිදු වෙනවා. එනිසා අපි සියලු දෙනාට ආරාධනා කරන්නේ මේ ව්‍යසනයෙන් අපි රට මුදවගමු. මේ ව්‍යසනයට තවදුරටත් අපේ රට ගොදුරු වෙන්න ඉඩ දෙන්න එපා. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම. විනාඩි 50යි. ඇති නේද?